समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमुखदं धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता नमो तस्से भगवतो अरहतो सब्ब धम्मेषु अपटिहत ज्ञानचारस्य दस बलधरस्य चतुर्वेशारज्य विशारदस्य सब्ब सत्तुत्तमस्य धम्मीश्वरस्य धम्मराजस्य धम्मस्वामिस्य तथागतस्य सब्बन्युनो सम्मा सम्बुद्धस्य नमो तस्य भगवतो अरहतो सब्ब धम्मेषु अपटिहत ज्ञानचारस्य दस बलधरस्य चतुर्वेशारज्य विशारदस्य सब्ब सत्तुत्तमस्य धम्मीश्वरस्य धम्मराजस्य धम्मस्वामिस्य तथागतस्य सब्बन्युनो सम्मा सम्बुद्धस्य नमो तस्य भगवतो अरहतो सब्ब धम्मेषु अपटिहत ज्ञानचारस्य दस बलधरस्य चतुर्वेशारज्य विशारदस्य सब्ब सत्तुत्तमस्य धम्मीश्वरस्य धम्मराजस्य धम्मस्वामिस्य तथागतस्य सब्बन्युनो सम्मा सम्बुद्धस्य උතුම්මෝ භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා. ධම්මස්වාමී ලෝකස්වාමී භාග්‍යවතුන් වහන්සේටයි ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මොවින් වැරදි වචනයක් පිට නොවේවා, මිත්‍යා දෘෂ්ටික වචනයක් පිට නොවේවා, මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා. උතුම් වූ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යම බුද්ධ වචනය භාග්‍යවතුන් වහන්සේ සතුටු වෙන ආකාරයට දේශනා කරන්න භාග්‍යවතුන් වහන්සේගේ අදිෂ්ඨාන ශක්තිය පිළිසරණක් වේවා. සියලු ආර්යයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. සියලු ශාසන ආරක්ෂකයින් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. හැම දිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. අති ගෞරවනීය නුවර පොත්ගුල්විල රාජමහා විහාරස්ථානයේ නායක මාහිමිපාණන් වහන්සේ ප්‍රධාන සියලුම මහා සංඝරත්නයන් ධර්ම දේශනාව සඳහා අවසර ලබා ගනිමින්
අද අපි බලාපොරොත්තු වන්නේ භාග්‍යවතුන් වහන්සේ ඔබෙත් මගෙත් නිවන පිණිස මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සුවාසෝ දහසක් ධර්මස්කන්ධයන් අතරින් ඊ타ත්ම වටින ධර්ම කාරණාවක් ශ්‍රවණය කරන්නටයි. අද ධර්ම දේශනාව සඳහා මා මාතෘකා කරගන්නට අදහස් කරගත්තා කුද්දක නිකායට අයිති පළමු පොතේ කුද්දක පාඨ කියන ග්‍රන්ථයේ 310 වෙනි පිටුවේ උදාන පාළියේ සඳහන් වෙලා තිබෙන ද්විදහපත කියන සූත්‍ර දේශනාව සාකච්ඡා කරන්න. ද්විදහපත කියලා කියන්නේ මාර්ග දෙකක් කියන අර්ථයයි. අපේ භාග්‍යවතුන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වුණෙන් පස්සේදී උන්වහන්සේට අවුරුදු 20ක් යනකම් ස්ථීර උපස්ථායකෙක් සිටියේ. කලින් කලට විවිධ ශ්‍රාවකයෝ භාග්‍යවතුන් වහන්සේට උපස්ථාන කළා. එක් කලෙක සාරිපුත්ත මහ රහතන් වහන්සේ උපස්ථාන කළා. තවත් කලෙක මොගලන් මහ රහතන් වහන්සේ උපස්ථාන කළා. නාගිත තෙරු, රාද තෙරු, සුණක්කත් තෙරු, චුන්ද සාමණේරයන් වහන්සේ මේ විද්‍යට නොයෙක් කාලවල විවිධ ශ්‍රාවකයන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේට උපස්ථාන කළා. එහෙම උපස්ථාන කරන ශ්‍රාවකයෝ අතර නාග සමාල කියලා එක තෙරුන් වහන්සේ නමක් වැඩ හිටියා. මේ නාග සමාල කියන තෙරුන් වහන්සේ සමග සිදුවෙච්ච යම් සිදුවීමක් නිසා සංග්‍රහ වෙච්ච සූත්‍රයක් තමයි මේ ද්විදහපත කියන සූත්‍රය. අපේ භාග්‍යවතුන් වහන්සේ නාග සමාල කියන තෙරුන් වහන්සේ සමග දිනක් කොසල් රටේ පිටපාතේ වඩිනවා. බුදුරජාණන් වහන්සේට උපස්ථාන කරනවා කියලා කියන්නේ භාග්‍යවතුන් වහන්සේ දානෙට වඩිනකොට පාත්‍ර සිවුරු අරගෙන පසුපසින් වඩිනවා. භාග්‍යවතුන් වහන්සේගේ පිට සම්භාහණය කරනවා. පාද සම්භාහණය කරනවා. භාග්‍යවතුන් වහන්සේට පැන් අවශ්‍ය නම් පැන් දෙනවා. මෝදෝන පැන් සූදානම් කරනවා. දානේ වළඳන කටයුතු සූදානම් කරනවා. සිවුරු පිරිකර සකස් කරලා දෙනවා. උපස්ථාන කරනවා කියලා කියන්නේ ඒකයි. මේ බුද්ධෝපස්ථානීය සංඝෝපස්ථානීය කියන එක පින්වත්නි මහ පිං වැඩෙන පිංකම්. ලංකාවේ දැන් හරි දුර්ලභයි. එහෙම අවස්ථාවල් අතීතයේ ලංකාවේ පවා තිබිලා තියෙනවා උපස්ථායක ශාලාවල්.
උපස්ථායක ශාලාවක් කියලා කියන්නේ භික්ෂුන් වහන්සේලා නොඑක් තැන්හි වැඩම කරනකොට උන්වහන්සේලාට වැඩ ඉන්න උපස්ථාන කරන උපස්ථායක ශාලාවල් තිබිලා තියෙනවා. අපේ ලංකාවේ සුළුගුළු කියලා උපාසකතුමේ උපස්ථායක ශාලාවක් හදලා භික්ෂුන් වහන්සේලාට උපස්ථාන කළා. දිනක් රහතන් වහන්සේ නමක් උපස්ථාන ලැබමින් ඉන්නකොට රහතන් වහන්සේගේ ආනුභාවයෙන් සුළුගුළු උපාසකතුමාව දිවි ලෝකයට අරගෙන ගියා. මුළු දිවි ලෝකෙම උපාසකතුමාව ප්‍රසිද්ධයි. ලංකාවේ මෙහිම පුණ්‍යවන්තේ සංඝ රත්නයට උපස්ථාන කරනවා කියලා. නමුත් අද කාලේ ලංකාවේ මේ පින්කම දකින්න ලැබෙනවා හරි දුර්ලභයි. කෙනෙකුට කරන්න පුළුවන් නම් වටින පින්කම. භාග්‍යවතුන් වහන්සේගේ කාලයේදී හිටිය අනුරුද්ධ මහරහතන් වහන්සේ. අනුරුද්ධ මහරහතන් වහන්සේ තමන්ගේ උපන් ගෙදරට වැඩම කරලා ධර්ම දේශනා කරනකොට අනුරුද්ධ මහරහතන් වහන්සේට හිටිය රෝහිණී කියලා සහෝදරියක්. උන්වහන්සේ දකිනවා රෝහිණී සහෝදරිය ධර්ම ශ්‍රවණයට පැමිණිලා නැහැ. අහලා බලනකොට ඇයට මුළු ශරීරයේම කෙනෙකුට පෙන්වන්නට බැරි ආකාරයේ කුෂ්ඨයක් හැදිලා විරූපී වෙලා ලැජ්ජාවට ඉදිරියට වැඩම කරන්නේ නැහැ. ඉදිරියට පැමිණෙන්නේ නැහැ. අනුරුද්ධ මහරහතන් වහන්සේ සහෝදරියව ගෙන්නවල කියනවා තමන්ගේ ධනෙන් උපස්ථායක ශාලාවක් හදන්න. හදලා සංඝ රත්නයට උපස්ථානයක් කරන්න. ඇය පෙර ජීවිතයක එක්තරා කාන්තාවක් කෙරෙහි වෛරී සිතක් ඇති කරගෙන ඒ කාන්තාවගේ රූපය වෙනස් වෙන්න විසක් ශරීරයට එකතු කරපු එකේ කර්මයයි මේ රෝහිණී කියන කාන්තාව මේ භවයේ ගෙවුවේ. අනුරුද්ධ මහරහතන් වහන්සේගේ උපදෙස් අනුව ඒ පින්කම කළා. දික්ත ධම්ම වේදනීය වශයෙන්ම අකුසලිය නැති වුණා. මේ උපස්ථාන කරනවා කියලා කියන්නේ පින්වත්නි මහ පින් වැඩෙන පින්කම. අපිට දැනට උනත් භාග්‍යතුන් වහන්සේට ජීවමාන සංඥාවෙන් උපස්ථාන කරන්න පුළුවන්. අපිට මේ කාරණාව මෙතනදී එකතු කළොත් අපිට වෙනත් බොහෝ කරුණු කියන්න පුළුවන් ඒ සම්බන්ධයෙන්. දැන් භාග්‍යවතුන් වහන්සේට උපස්ථාන කරන මේ නාග සමාල කියන තෙරුන් වහන්සේ දිනක් කොසල් දනව්වේ පිණ්ඩපාතේ වඩිනවා. පිණ්ඩපාතේ කරගෙන භාග්‍යවතුන් වහන්සේ නගරයට යන්න දීර්ඝ මාර්ගයකට ප්‍රවිෂ්ඨ වුණා. දීර්ඝ මාර්ගය කියලා කියන්නේ සතපොම් 50ක් 100ක් තරම් දිග මාර්ගයක්. මාර්ගය යනකොට නාගසමල් හාමුදුර එක මාර්ගයක් අතුරු මාර්ගයක් දැකලා කියනවා ස්වාමීනි ඔය යන මාර්ගය දිගයි නගරයට. දීර්ඝ මාර්ගයක්. ස්වාමීනි මේ තියෙන මාර්ගයේ කෙටි අපි මේ මාර්ගයෙන් වැඩම කරමු. නාගසමල් හාමුදුර මාර්ගයෙන් පෙන්වලා කියනවා මේ මාර්ගයෙන් නගරයට කොඩයි කෙටි මාර්ගය. භාග්‍යවතුන් වහන්සේ වඩින සූදානම් වෙන මාර්ගයේ දීර්ඝ මාර්ගය. ස්වාමීනි අපි කෙටි මාර්ගෙන් නගරයට යමු. භාග්‍යවතුන් වහන්සේ කියනවා නෑ නාගසමල්
මේ මාර්ගයෙන් අපි නගරයට යමු. දීර්ඝ වුණාට කමක් නැහැ අපි මේ මාර්ගය යමු. දෙවන වරක් කියනවා නෑ ස්වාමීනි මේ මාර්ගය බොහෝම කෙටි. ස්වාමීනි අපි මේ මාර්ගයෙන් වඩිමු. ඒ වෙලාවේ කියනවා නෑ නාග සමාල අපි මේ මාර්ගයේම යමු. දෙවන වරක් භාග්‍යතුන් වහන්සේට කියන නෑ ස්වාමීනි අපි මේ මාර්ගයේම යමු. භාග්‍යතුන් වහන්සේ දෙවන වරක් කියනවා නෑ නාග සමාල අපි මේ දීර්ඝ මාර්ගයේ වඩිමු. අවස්ථා තුනේම භාග්‍යතුන් වහන්සේ ප්‍රතික්ෂේප කරපු නිසා දැන් නාග සමාල හාමුදුරුවන්ට යන්න හිත දෙන්නෙම මේ කෙටි මාර්ගයේ. බුදුරජාණන් වහන්සේ මේ මාර්ගයේ යන්නේ අකමැතියි කියලා මේ හාමුදුරුවෝ හිතන්න ඥානයක් පහළ වුණේ නැහැ. නාග සමාල හාමුදුරුවෝ භාග්‍යතුන් වහන්සේගේ පාත්‍ර සිවුරු අරගෙන උන්වහන්සේගේ පාදමූලයේ බිමින් තියලා කියනවා ස්වාමීනි මේ ඔබ වහන්සේගේ පාත්‍ර සිවුරු ඔබ වහන්සේ නම් ওই දීර්ඝ මාර්ගේ යන්න මම මේ කෙටි මාර්ගේ යන්න. නාග සමාල හාමුදුරුවෝ කෙටි මාර්ගයට ප්‍රවිෂ්ඨ වෙලා දැන් වඩිනවා නගරයට යන්න. උන්වහන්සේගේ සිතුවිල්ල දැන් බුදුරජාණන් වහන්සේට කලින් නගරයට ය아가න්න පුළුවන් කියන සිතුවිල්ල. පින්වත් භාග්‍යවතුන් වහන්සේ යමක් කියන්නේ හේතුවක් ඇතුවමයි. අර්ථයක් ඇතුවමයි. අවබෝධයකින්මයි. අනවබෝධයෙන් අනර්ථයෙන් අහේතුකව භාග්‍යවතුන් වහන්සේගේ බුදු මුවින් එක වචනයක් මෙලොවට පිට වෙන්නේ නැහැ. හැබැයි මේ නාග සමාල හාමුදුරු කියලා කෙනෙක් කවුද? පින්වත්නි අපේ ශාසනයේ මහා රහත් පදවිය ලබන්නේ උත්තමයන් වහන්සේ නම. එහෙනම් සසරේ බොහෝ පින් කරපු උත්තමයි. කොච්චර පින් කරලා තියෙනවද කියලා හිතන්න භාග්‍යවතුන් වහන්සේට බුද්ධෝපස්ථානයක් කරන තරම් මේ හාමුදුරුවෝ පුණ්‍යවන්ත වෙලා තියෙනවා. එතකොට හිතන්න භාග්‍යවතුන් වහන්සේගේ සෙවණැල්ල වැටෙන්නත් භාග්‍යවතුන් වහන්සේගේ පයට පෑගෙන දූවිල්ලක් වෙන්නත් සසරේ පින් කරලා තියෙන්න ඕන. මේ තෙරුන් වහන්සේ එවන් පින් කරපු නිසා තමයි භාග්‍යවතුන් වහන්සේගේ සමීපේ මේ විදිහට කාලය ගත කළේ. නමුත් නාග සමාල හාමුදුරුවෝ භාග්‍යවතුන් වහන්සේට දැන් විරුද්ධවයි වැඩ කරන්නේ. උන්වහන්සේ මාර්ගයේ ටික දුරක් යනකොට මේ මාර්ගයේ ඉන්නවා හොරු පිරිස. මොකද මේ අතුරු මාර්ගයක් වුණාට ටිකක් මේ මාර්ගයේ ඉන්නවා රජතුමාට බදු අරගෙන යන මුදල් මංකොල්ල කන හොරු පිරිස. නාග සමාල හාමුදුරු එන බව දැකපු මේ හොරු පිරිස නාග සමාල හාමුදුරු දැකලා කේන්ති ගත්තා. මේ ශ්‍රමණයා දන්නේ නැද්ද මේ මාර්ගේ හොරු ඉන්නවා කියලා. එහෙනම් නොදැනගෙනයි ඔය ඉන්නේ. දැනගන්නම පාඩමක් උගන්වන්න ඕනේ කියලා හිතලා හොරු පිරිස කැලෙන් එළියට ඇවිල්ලා නාග සමාල හාමුදුරගේ පාත්‍රය උදුරලා සිවුර ගලවලා කෑලි කෑලි වලට සිවුරක් ඉරලා පාත්‍රෙත් බිම දාලා පොඩි කරලා තෙරුන් වහන්සේව බිම දාලා හිස පැලෙනකම් පහර දුන්නා. හැබැයි මහාන වෙච්ච නිසා ශ්‍රමණේක් නිසා භික්ෂුවක් නිසා මරණයටපත් කරේ නැහැ. දැන් නාග සමාල හාමුදුරුවෝ ආයමත් ආපස්සට වඩිනවා දීර්ඝ මාර්ගයට.
ලී පිරුණු හිසින් සිවුරු කෑලි ටිකක් අමුණගෙන බිදුණු පාත්‍රෙත් අතින් අරගෙන දීර්ඝ මාර්ගයට යනවා. නැවතත් නගරයට යන්නේ. පින්වත්නි භාග්‍යතුන් වහන්සේ මේ හැම කරුණක්ම කලින් දැනගෙන හිටියේ. භාග්‍යතුන් වහන්සේ ඒක දන්න නිසා ඉදිරියෙන් එක්තරා රුක්ෂ මූලයක වැඩ ඉන්නවා. භාග්‍යතුන් වහන්සේ දීර්ඝ මාර්ගයට ප්‍රවිෂ්ඨ වුණාට උන්වහන්සේ නගරයට වැඩියේ නැහැ. උන්වහන්සේ එක්තරා රුක්ෂ මූලයකට වැඩම කරලා එතන වැඩ ඉන්නවා. දන්නවා භාග්‍යතුන් වහන්සේ නාග සමාන හාමුදුරුවෝ ආයිමත් මේ මාර්ගේ එනවා කියලා. එහෙනම් භාග්‍යතුන් වහන්සේ දැනගෙන හිටියද නැද්ද? අර කෙටි මාර්ගයේ හොරු ඉන්නවා කියලා. දැනගෙන ඉඳලා තියෙනවා. හැබැයි නාග සමාල හාමුදුරන්ට පින්වත්නි යන්න එපා කිව්වට ඒ කරුණ මතක් වෙලේ නෑනේ. අපිට හිතෙන්න පුළුවන් එහෙනම් භාග්‍යතුන් වහන්සේ නාග සමාල හාමුදුරන්ට එහෙම කිව්වනම් අර යන ගමන නතර කරන්න තිබුණා නේද කියලා. පින්වත්නි භාග්‍යතුන් වහන්සේ එහෙම අවවාද කළත් නාග සමාල හාමුදුරුවෝ ඔය යන ගමන නතර කරන්නේ නැහැ. යන්නේක යනවාමයි. ඒ භාග්‍යතුන් වහන්සේ දැන් ඒ කාරණාව මතක් කරේ නැත්තේ. බැරි වෙලාවක්වත් භාග්‍යතුන් වහන්සේ වැඩිපුර අවවාද දෙද්දි ඒ අවවාදයට විරුද්ධ වුණොත් තෙරුන් වහන්සේ බොහෝ අකුසල කර්මයක් කරගන්නවා. බලන්න පින්වත්නි භාග්‍යතුන් වහන්සේ කොයිතරම් කරුණාවක් දක්වලා තියෙනවද නාග සමාල හාමුදුරුවන්ට. ධර්මයේ මෙතන අට කතාවේ විශේෂ කරුණක් දක්වලා තියෙනවා. පච්චු පට්ඨිතේන දුක්ඛ සංවත්තනිකේන කම්මුණා චෝදියමානෝ භගවතෝ වචනං අනාදිත්වාච පක්ඛාවි. භාග්‍යතුන් වහන්සේ යම් අවවාදයක් දෙද්දී ඒ අවවාදයේ යම් කෙනෙකුට නොපිළිගන්න හිතෙනවා නම් හිතෙන්නේම සසරේ කරපු මහා බලවත් අකුසල කර්මයක් විපාක දෙනකොටලු. ඒ අකුසල කර්මී විපාක දෙන්නේ සසරට තවත් ඊට වඩා මහා කුසල කර්මයක් සිදු කර ගන්නලු. පින්වත්නි මේ නාග සමාල හාමුදුරුවෝ භාග්‍යතුන් වහන්සේගේ වචනේ පිළිඅරගත්තේ සංසාරේ කරපු අකුසල කර්මයක් නිසා. සසරේ ගමන් කරනකොට මේ වගේ කරුණු පින්වත්නි අපිට හොඳ අත්දැකීම්. බුදුරජාණන් වහන්සේගේ වචනයට විරුද්ධ වෙලා භාග්‍යතුන් වහන්සේගේ වචනේ අදහන්නේ නැතුව සසරේ පුරුදු පුහුණු කළොත් බුදුරජාණන් වහන්සේ නමක් අපට මුණ ගැහුණා. උන්වහන්සේ දෙන අවවාදය සමහර වෙලාවට බාර ගන්න හිතන්න ඕනේ වෙන්න පුළුවන්. මාන්‍ය බලවත් වුණොත් ඒ අකුසල කර්මය අපට විපාක ලැබෙන්න පුළුවන්. භාග්‍යතුන් වහන්සේ දෙන අවවාද සියල්ලක්ම බාර ගන්න පුළුවන් ප්‍රඥාවන්තයෙකුට පමණයි. ඒකයි නාග සමාල හාමුදුරන්ට ඒ කරුණ ඒ විලාවේ අදහන්න බැරි වුණේ ප්‍රඥාව දුර්වල වුණා. නාග සමාල හාමුදුරුවෝ භාග්‍යතුන් වහන්සේගේ ළඟට පැමිණිලා භාග්‍යතුන් වහන්සේට සිදු සියල්ලක්ම කියනවා. භාග්‍යතුන් වහන්සේ කියනවා නාග සමාල මං කොයි නිසා තමයි ඔය මාර්ගය යන්න එපා කිව්වේ. පිටත් මේ කාරණාව බොහෝම විශේෂ කරුණා. භාග්‍යතුන් වහන්සේගේ වචනය නොපිළිගත්තොත් ඒ නොපිළිගන්න කෙනාට සංසාරේ දුක අහිතවත් දෙයක් අනර්ථයක්මයි සසරට එකතු වෙන්නේ. සංසාරේ පුරාවටම පින්වතුනි
එහෙම වරද්දගත්තු බොහෝ පිරිසක් ඉන්නවා. සසරේ අපටත් බුදුරජාණන් වහන්සේලා මුණ ගැහිච්ච ජීවිතවල ওই විදියටම දේවල් වෙන්න පුළුවන්. නමුත් අපි මේ ලැබිච්ච දුර්ලභ මනුෂ්‍යාත්ම භාවය තුළ පුරුදු කරගත යුතු, දියුණු කරගත යුතු විශේෂ ධර්ම කාරණාවක් තියෙනවා කීටාගිරි සූත්‍රයේ දක්වලා. ඒ තමයි බුදුරජාණන් වහන්සේගේ ශාසනයකදී මෙනෙහි කළ යුතු අදහන්න ඕන කරුණු හතරක්. සත්තා භගවා ශාවකෝ හමස්මි. මාගේ ශාස්ත්‍රවරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ. මම කවුද? ශ්‍රාවකී. ශාවකෝ හමස්මි. ඒ භාග්‍යවතුන් වහන්සේගේ ළඟ මම ශ්‍රාවකී. ජානාති භගවා නාහං ජානාමි. එතකොට සියල්ල දන්නේ කවුද? ඒ භාග්‍යවතුන් වහන්සේ. මම කවුද? මොකුත් නොදන්න කෙනෙක්. හැබැයි අපි ওই කරුණ ශාසනික පුරුදු කළොත් මම ටිකක් දන්නවා. තව ටිකක් දැනගන්න ශාසනයට එකතු වෙනවා. සමහර වෙලාවට ගරු කටයුතු හාමුදුරුවරු මුණ ගැහුණම, ධර්මයේ දන්න සත්පුරුෂ ප්‍රඥාවන්තයෝ මුණ ගැහුණම අර තමන්ගේ මාන්නයත් එක්ක තමයි ධර්ම ඉගෙන ගන්න පුරුදු පුහුණු වෙන්නේ. මම සියල්ලක්ම දන්නවා. නමුත් මේ පොඩි ප්‍රමාණයක් දැනගන්නයි බණ අහන්නේ. සමහර වෙලාවට ධර්ම ඉගෙන ගන්න එන ඇතැම් අය කියනවා මම ත්‍රිපිටකය කියවලා තියෙනවා. සමහර වෙලාවට ග්‍රන්ථ කීයක් තියෙනවද කිව්වත් ඇහුවත් දෙන්න සමර්ථය නැහැ. ත්‍රිපිටකයම කියවලා කියලා කියනවා. ත්‍රිපිටකේ කොච්චර ග්‍රන්ථ තියෙනවද කියලා ඇහුවොත් ඒකට පිළිතුරු දෙන්න පොහොසත් නැහැ. නමුත් හිතනවා Taman ත්‍රිපිටකයම කියලා තියෙනවා කියලා. පින්වත්නි ත්‍රිපිටකයම යමෙක් කියුවා කියලා හිතන්න. මම නම් හිතන්නේ නෑ. මම මුළු ත්‍රිපිටකයම කියුවා කියන එක කියනවා නම් ඒක දක්ෂකමක් කියලා. අඩුමතරමේ එහෙම කෙනෙකුට කියන්න පුළුවන් නම් ඒක නම් මෙහෙමවත් දක්ෂෙක් ඉන්න ඕන. කොහොමද? මුළු ත්‍රිපිටකයම කටපාඩමින් කියන්න පුළුවන් නම් අන්න එහෙම කෙනෙක් ත්‍රිපිටකය කියුවොත් ඒක වරදක් නෑ. හැබැයි භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයේ මම ධර්මයේ දන්නවා කියලා කිව්වොත් ඒක දුර්ගුණයක් හැටියට සඳහන් කරන්නේ. මම භාග්‍යවතුන් වහන්සේගේ මේ මුළු සමස්ත දේශනාවම කියවලා තියෙනවා කියලා කිව්වොත් ඒක ගුණයක් හැටියට ආර්යයන් වහන්සේලා ප්‍රශංසා කරන්නේ. ආර්යයන් වහන්සේලා ඒක දකින්නේ දුර්ගුණයක් හැටියට. මොකද අල්පේච්ඡතාවයේ පැහැදිලි කරද්දී කියනවා පරියප්ති අල්පේච්ඡතාවය. පරියප්ති අල්පේච්ඡතාවය කියලා කියන්නේ ධර්මීය දන්නවා නමුත් ප්‍රකට කරන්නේ නැහැ. ඉන්නේ නොදන්න කෙනෙක් වගේ. මිලින්ද ප්‍රශ්නේ සාකච්ඡා කරපු නාගසේන මහරහතන් වහන්සේ. නාගසේන හාමුදුරුවෝ පැවිදි වෙන්නේ රේවත මහතෙරුන් වහන්සේගේ ළඟ. රේවත මහරහතන් වහන්සේ අභිධර්මයේ තිබෙන මේ කොටස් හතම එකවරක් සජ්ජායනා කරවලා නාගසේන තෙරුන් වහන්සේට කටපාඩම් කෙරෙව්වා. නාගසේන මහරහතන් වහන්සේ පින්වත්නි එකවරක් අහගෙන ඉඳලා මුළු අභිධර්මයේම පින්වත්නි කටපාඩම් කරගත්තා.
උන්වහන්සේගේ දක්ෂතාවය කොච්චරද කියලා කියනවනම් රේවත මහතෙරුන් වහන්සේගේ ළඟට ගිහිලා අට කතාව ඉගෙන ගන්නකොට කියනවා ස්වාමීනි අට කතාව මම පාඩම් දෙන්න කියලා. එතකොට කියනවා ඔබට පුළුවන්ද කෝටි 100ක් මහරහතන් වහන්සේලා ඉදිරියේදී අට කතාව පාඩම් දෙන්න? රේවත තෙරුන් වහන්සේ කියනවා පුළුවන් කියලා. පින්වත්නි කෝටි 100ක් මහරහතන් වහන්සේලා ඉදිරිපිටි අට කතාව කියනවා හරියට භාග්‍යවතුන් වහන්සේ අට කතාව කියලා දුන්නා හා සමානව. කිසිදු වචනයක් වෙනස් නොවන විදියට. එතකොට හිතන්න අභිධර්මයේ ඉගෙනගෙන අට කතාව Tamanට කියලා හිතලා කියන්න පුළුවන් නම් ඒ උත්තමය සසරේ කොයිතරම් පුණ්‍යවන්තයෙක්ද ධර්මයේ පුරුදු පුහුණු කරපු. මොකද භාග්‍යවතුන් වහන්සේ උනත් සාරිපුත්ත මහරහතන් වහන්සේට ධර්ම දේශනාවක් පවත්වන්න කියලා කියනකොට භාග්‍යවතුන් වහන්සේ කරන්නේ මාතෘකාවක් දෙන එක විතරයි. සාරිපුත්ත මහරහතන් වහන්සේට තමන්ගේ ඥාණයෙන් හිතලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා වගේ හිතලා කියන්න පුළුවන්. හැබැයි උන්වහන්සේලා කොයිතරම් නිහතමානීද කියනවා නම් නැවතත් භාග්‍යවතුන් වහන්සේගේ ළඟට ගිහිල්ලා අහනවා ස්වාමීනි මේ දේශනාව නිවැරදිද කියලා. නිහතමානීකමට. මොකද දන්නව Tamanට වරදින්න පුළුවන් කියලා. දැන් නාගසේන මහරහතන් වහන්සේ කියලා කියන්නේ භාග්‍යවතුන් වහන්සේගේ මුළු අභිධර්ම දේශනාවම හොඳින් කටපාඩම් කරලා අට කතාවක් දරන විචුවා. රේවත තෙරුන් වහන්සේ නාගසේන මහරහතන් වහන්සේව යවනවා රක්කිත වනේ හිටපු අස්සගුප්ත කියන මහරහතන් වහන්සේගේ ළඟට විනයයි සූත්‍රය ඉගෙන ගන්න. ඒ වෙලාවේදී මේ රේවත මහතෙරුන් වහන්සේ නාගසේන තෙරුන් වහන්සේව පිටත් කරලා යවන්නේ රතාචාර්යෙක් සමග. මාර්ගයත් හඳුනගන්න අතරමඟදී උපස්ථානයකුත් ලබන්න නාගසේන හාමුදුරුවෝ යන්නේ එක්තරා රතාචාර්යෙක් සමග. රතාචාර්යා මගට පිළිපැනලා නාගසේන හාමුදුරුවන්ගෙන් අහනවා යන ගමන් පාළුවට කතා කර කර යන්න ඕන නිසා ස්වාමීනි ඔබ වහන්සේ ධර්මයේ දන්නවද ඇහුවා. නාගසේන හාමුදුරුවන්ගේ පිළිතුර මොකක්ද උනේ? මම අභිධර්මයෙන් පොඩ්ඩක් දන්නවා. දැන් අභිධර්මයෙන් පොඩ්ඩක් දන්නවා කියලා කියන්නේ කවුද? මුළු අභිධර්ම දේශනාවම කටපාඩම් කරලා එකවරක කටපාඩම් දීපු අට කතාවත් එක්ක කටපාඩම් දීපු තෙරුන් වහන්සේ කියනවා මොකද්ද? මම අභිධර්මයේ ටිකක් දන්නවා. සමහරලාට අභිධර්මයෙන් ටිකක් දැනගත්තා. බොහෝ තනතුරු තාන්නමාන කෙනෙකුට හිමි වෙන්න පුළුවන්. නමුත් මුළු අභිධර්මයේම කටපාඩම් කරලා 7 මාසයක් අභිධර්ම දේශනාව පවත්වපු නාගසේන හාමුදුරුවෝ කියන්නේ මම අභිධර්මයෙන් ටිකක් දන්නවා කියලා. ඒක තමයි පරියාප්ති අල්පේච්ඡතාවය කියලා කියන්නේ. නමුත් සමහර වෙලාවට මේ ධහමේ ශාසනයේ ඔය කියන කෙලෙස් ධර්මයේ සිව්වන පිරිස ළඟම දකින්න පුළුවන් කරුණා. භික්ෂුන් වහන්සේලාත් ඉන්න පුළුවන්, භික්ෂුණීන් වහන්සේලාත් ඉන්න පුළුවන්, උපාසකයෝත් ඉන්න පුළුවන්, උපාසිකාවොත් ඉන්න පුළුවන්. මම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දන්නවා කියලා. නමුත් මේ ශාසනය ගරු කරන්නේ ප්‍රඥාවන්තයෝ මම මොනවත් දන්නේ නැහැ කියන පිරිසටයි. අපේ භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයේ පළවෙනියටම ශාසනයට එකතු වෙච්ච 5 දෙනා තමයි පස්වග මහණෝ. සාරිපුත්ත තෙරුන් වහන්සේ උපතිස්ස ගෘහපතිය වෙලා මේ ශාසනයට ඇතුල් වෙනකොට
මුලින්ම මුණ ගැහෙන්නේ අසජි තෙරුන් වහන්සේට. අසජි තෙරුන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි ඔබ වහන්සේ ධර්මයක් දන්නවද? එතකොට කියනවා මම ටිකක් දන්නවා. ටිකක් දන්නවා කියලා කිව්වේ කවුද? මේ ශාසනය පැවිදි වෙච්ච රහතන් වහන්සේ නමක් කියනවා මම ටිකක් දන්නවා. ඒ වෙලාවෙදි කියනවා ස්වාමීන් වහන්සේ දන්න ටික මට කියලා දෙන්න. උන්වහන්සේ දන්න ප්‍රමාණිනොත් කියන්නේ යේ ධම්මා හේතුප්පවවා තේ සම්තේතු තථාගතෝ ආහ කියන මේ ගාථා ධර්මයේ කියද්දිම උපදේශ පිරිවෙජ්‍ය සෝවාන් වෙනවා. හැබැයි අස්සජි තෙරුන් වහන්සේ කිව්වේ මොකද මම ටිකයි දන්නේ. පින්වත්නි හැම මොහොතකම ධර්ම ඉගෙන ගන්නකොට මෙන්න මේ කාරණාව හැම වෙලාවකම දියුණු කරගත යුතු කාරණාවක්. මොකද සමහර වෙලාවට මේ ධහමේ මේ මාර්ගයේ ගමන් කරද්දී යම් තැනකදී අපට හිතුනොත් මම මේ සියල්ලක්ම දන්නවා කියන මේ කෙලිස් ධර්ම හිතට ආවොත් අපි ළඟ වැරැද්දක් තිබුණත් ඒ වැරැද්ද පව අපි හදාගන්න උත්සාහවන්ත වෙන්නේ නැහැ. සමහර වෙලාවට පින්වත්නි වැරැද්දටත් වඩා භාග්‍යවතුන් වහන්සේගේ වචනේ පව ඉක්මවලා යන්න පුළුවන්. මොන කෙනෙක් හිතමු මගෙන් ප්‍රශ්නයක් අහනවා. ඒ ප්‍රශ්න අහන කෙනා හිතාගෙන ඉන්නවා නම් මම මේ ධර්මයේ දන්නවා කියලා. දැන් ඔහු හිතාගෙන ඉන්න ඒ කාරණාවත් එක්ක මගේ தত্ত্বය ආරක්ෂා කරගන්නත් ඕන. මේ කාරණාවට පිළිතුරක් දෙන්නත් ඕන. හැබැයි මට හිතුනොත් මේ පුද්ගලයා අහන ප්‍රශ්නෙට පිළිතුර මම දන්නේ නැහැ. හැබැයි දන්නේ නැහැ කියලා කිව්වොත් මට හිතෙන්න පුළුවන් මේ මිනිස්සයා මම ගැන තියෙන අර පැහැදීම නැති වෙන්න පුළුවන්. සියල්ල දන්නවා කියලා හිතාගෙන ඉන්න කාරණාව නැති වෙන්න පුළුවන්. ඒ නිසා ඒක රැක ගන්න ඕනකමට සමහරවිට මට හිතලා උත්තරයක් දෙන්න පුළුවන්. දෙන උත්තරේ වරදින්නත් පුළුවන්. හැබැයි නොදන්න දෙයක් නම් නොදන්න කරුණක් නම් වඩාත්ම ප්‍රඥාවන්ත වෙන්නේ දන්නේ නැත්නම් මම දන්නේ නැහැ කියලා පිළිගන්න එක. හොයලා බලලා පිළිතුරක් දෙන්නම් කියලා පිළිතුරක් දෙන එක. හැබැයි තමන්ගේ தත්ත්වය ආරක්ෂා කරගන්න ඕනේ කියලා හිතලා උත්තරයක් දෙන්න ගත්තොත් ඒ දෙන උත්තරේ වැරදුණු බුදුරජාණන් වහන්සේගේ ධර්මයට විරුද්ධ වුණු ඒ කෙනාට මට ඒ කාරණාවෙම පින්වතුනි අවීචි මහණීරයට යන්නට පුළුවන්. ඒ නිසා මේ ශාසනයට ඇතුල් වෙනකොට මේ මාර්ගයේ යනකොට හැම දිනාම මෙන්න මේ ධර්ම කාරණාව ප්‍රගුණ කරන්න භාග්‍යවතුන් වහන්සේ තමයි ශාස්ත්‍රෝ මම ශ්‍රාවකේ බුදුරජාණන් වහන්සේ තමයි සියල්ලක්ම දන්නේ මම මොනවත් දන්නේ නැහැ. මොකද සමහර වෙලාවට මේ මාර්ගයේ යනකොට එක එක්කෙනාට හිතෙන්න පුළුවන් තමන්ගේ ඥාණයට ගෝචර වෙන කරුණු. ඒ ඥාණයට ගෝචර වෙන කරුණු ගැන හිතද්දී ධර්මී ඉගෙනගෙන යනකොට අර තමන්ගේ දෘෂ්ටියට නොගැලපෙන කරුණු මේ ධහමෙන් දැනගන්න පුළුවන්. දැන් එක එක දෘෂ්ටීන් තියාගෙන මේ ධර්ම ඉගෙන ගන්න ආවම ඒ තමන්ගේ දෘෂ්ටියට නොගැලපෙන කාරණාවල් මේ ධර්මයේ තියෙනවා. ඒ දෘෂ්ටියට නොගැලපෙන කරුණක් ධර්මයෙන් ඉගෙන ගන්නකොට පින්වත්නි තමන්ගේ දෘෂ්ටිය අල්ලාගෙන ඉන්න නිසා ධර්ම කාරණාවට විරුද්ධ වෙන්න පුළුවන්. ඊළඟට හොයනවා ඒ ධර්ම කාරණාවට ප්‍රතිවිරුද්ධ කරුණු මොනවා හරි සාසන ධර්මයේ තියෙනවද කියලා. නැත්තම් තමන් කාරණාවක් හදන්න හරි පුළුවන්. ඒ නිසා දෘෂ්ටීන්
තමන්ගේ පෞද්ගලික මත දරාගෙන පින්වතුනි ධර්ම ඉගෙන ගන්නට එපා. මොකද බුදුරජාණන් වහන්සේ ගෝතමක චේතිය සූත්‍රයේදී කියනවා මහණෙනි මම මේ ධර්මයේ දේශනා කරේම අවබෝධ කරගෙන මිසක් අනවබෝධින් නෙවෙයි. මම මේ ධර්මයේ දේශනා කරන්නේ අර්ථයක් ඇතුව මිසක් අනර්ථයෙන් නෙවෙයි. මම මේ ධර්මයේ දේශනා කරන්නේ හේතුවක් ඇතුව මිසක් හේතුවක් නැතුව නෙවෙයි. එහෙනම් භාග්‍යතුන් වහන්සේ යමක් දේශනා කරලා තියෙනවා නම් ඒ දේශනා කරලා තියෙන්නේම ඒ කාරණාව අපේ නිවනට උපකාර වෙන නිසාමයි. දැන් නාගසමාල හාමුදුරන්ට ඔන්නෝය කාරණාව පිළිගන්න බැරි වෙච්ච නිසා උන්වහන්සේ කාරණාව අදහපු නැති නිසා බුදුහාමුදුරුවෝ මට මේ මාර්ගේ යන්න එපා කියලා කියන්නේ මොනවා හරි හේතුවක් නිසා කියන එක නාගසමාල හාමුදුරන්ට වැටහුණේ නැහැ. නමුත් එහෙම පිළිගත්තු තෙරුන් වහන්සේලා අපේ ශාසනයේ වැඩිපුරම හිටියා. දවසක් එක තෙරුන් වහන්සේ නම විදර්ශනාව වඩද්දී උන්වහන්සේගේ කනේ රෝගයක් නිසා විදර්ශනාව වඩන්න බෑ. භාග්‍යතුන් වහන්සේට මේ කාරණාව කියද්දී භාග්‍යතුන් වහන්සේ කියනවා අද මේ මාර්ගී පිටපාතේ වඩින්න. දැන් ඒ තෙරුන් වහන්සේ ආවේ කනේ ආබාධයට ප්‍රතිකර්මයක් හොයාගෙන. නමුත් භාග්‍යතුන් වහන්සේ අනදිනවා අද මේ මාර්ගී පිටපාතේ වඩින්න කියලා. එතකොට මේ භික්ෂුව චෝදනා කරේ නෑ භාග්‍යතුන් වහන්සේගෙන් ප්‍රශ්න අහන්න ගියේ නෑ ස්වාමීනි මම පින්ඩපාතේ යන මාර්ගයක් හොයාගෙන නෙමෙයි ආවේ කනේ වේදනාවට ප්‍රතිකර්මයක් හොයාගෙන කියලා. නමුත් මේ භික්ෂුව දන්නවා භාග්‍යතුන් වහන්සේ මට මේ අන දුන්නේ හේතුවක් ඇතුව. උන්වහන්සේ පින්ඩපාතේ වඩිනකොට එක්තරා නිවසක කකුළු මස් පිළියෙල කරලා තිබුණා. උන්වහන්සේ වඩිනකොට කකුළු මස් දානයක් හැටියට ඒ ගෙදරින් පූජාවක් ලැබුණා. කකුළු මස් අනුභව කරපු මේ භික්ෂුවගේ කණේ ආබාධය නැති වුණා. විදර්ශනාව වඩලා රහත් වුණා. දන් දුන්න උපාසකතුමා රහතන් වහන්සේ නමකට අනුග්‍රහයක් කරන්න දන් දුන්නු නිසා ඒ කර්මී විපාකයෙන් මෙරිලා දෙව්ලොව උපන්නා. අර තෙරුන් වහන්සේ ඒ ජීවිතේම රහත් වුණා. ඒකේ භාග්‍යවතුන් වහන්සේ යමක් කියනවා නම් කියන්නේ හේතුවක් ඇතුව. එපා කියනවා නම් කියන්නේ හේතුවක් ඇතුව. කරන්න කියලා කියනවා නම් කියන්නේ හේතුවක් ඇතුව. ඒ නිසා ධර්ම ඉගෙන ගන්න යනකොට තමන්ට යම් යම් දෘෂ්ටීන් එකතු වෙන්න පුළුවන්. ඒ දෘෂ්ටීන් ධර්මී කාරණාවල් එක්ක විරුද්ධව යන්න එපා. තමන්ගේ දෘෂ්ටි ඉවත් කරලා අර ධර්මයේ තිබෙන කාරණාව පිළිඅරගෙන මේ මාර්ගයේ ගමන් කරන්න. එහෙම ගමන් කරනකොට පින්වත්නි අපට මේ භාග්‍යතුන් වහන්සේගේ ශාසනයේ අපේ නිවනට බොහෝ උපකාරයක් ලබා ගන්නට පුළුවන්. ඒ නිසා හැම කෙනාම අදිෂ්ඨාන කරන්න බුදුරජාණන් වහන්සේ තමයි මගේ ශාස්ත්‍රෝ. උන්වහන්සේගේ ළඟමම ශ්‍රාවකේ. භාග්‍යවතුන් වහන්සේ තමයි සියල්ලක්ම දන්නේ. මම කිසිවක් දන්නේ නැහැ කියන මේ උතුම් දහම් අවවාදී පිළිදාගෙන මේ මාර්ගයේ ගමන් කරන්න. එසේ මාර්ගයේ ගමන් කරන්න ශ්‍රාවක පිරිසක් බවට පත්වන්නට අද මේ සත්‍ය ශ්‍රවණය කරපු ශ්‍රාවක පින්වත් හැම දිනාටම හැකියාව ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි දේශනාව නිමාවටපත් කරනවා. අද මේ උතුම් සත්‍ය දේශනාව මේ විදියට මුළු මහත් ලෝකයාටම අවබෝධ කරවන්නට ධර්ම දානමේ පින්කම සඳහා දායකත්වයෙන් කටයුතු කරනු ලබන්නේ ගල්දුව යෝගාශ්‍රමයේ අවසරයි අති ගෞරවනීය බදුල්ලේ සීලානන්ද නාහිමිපාණන් වහන්සේගේ ආදරණීය මෑණියන් සහ ඒ ආදරණීය මෞතුමියගේ දූදර පිරිස ඇතුළු ඥාතින් පිරිසයි දේශනාවේ දායකත්වයෙන් දරන්නේ. මනිතර බොහොම පුණ්‍යවන්ත මාතාවක් සම්බුද්ධ ශාසනයේ ශාසනික දියුණුව වෙනුවෙන් තමන්ගේ සංසාරයට මහ කුසල් නිරන්තරයෙන්මත් වෙන කුසලයක් කරගත්තු පුණ්‍යවන්ත මාතාවක් ඇටියට මේ ශාසනයට හිමිකම් කියන මාතාවක් ඇටියට අද මේ උතුම් සත්‍ය ධර්ම දේශනාව
මේ විදියට දායකත්වයේ දරමින් මුළු මහත් ලෝකයාටම දහම් දේශනාවක් මේ විදියට දේශනා කරවන්නට කටයුතු සංවිධානය කරන්නට යෙදුණේ. ඉතින් ආදරණීය මෞතුමියගේ මූලිකම පරමාර්ථය පැවිදි දිවියටපත් වෙලා වසර 6ක් සම්පූර්ණ වෙන බදුල්ලේ සීලානන්ද ස්වාමීන් වහන්සේට සම්බුද්ධ ශාසනයෙහි යහපත් ශාසනික ගමනක් යන්නට උන්වහන්සේට මේ ජීවිතේ ධර්ම මාර්ගය නිරන්තරයෙන්ම ප්‍රගුණ කරගන්නට නිදුක් භව නිරෝගී භව සලසාගෙන උන්වහන්සේගේ චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණසම කටයුතු කරන්නට ශක්තිය ධෛර්යය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් සෙත් ප්‍රාර්ථනා කරමිනුයි ඒ ආදරණීය මෞතුමිය අද මේ දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරනු ලබන්නේ. එබනම් මේ වෙලාවේ අපි ආශිර්වාදේ කරනවා සම්බුද්ධ ශාසනයට උතුම් පුණ්‍යවන්ත දරුවෙක් දායාද කරලා ශාසනය ඉදිරියට පවත්වාගෙන යන්නට මේ මහත් ශක්තියක් ලබා දීලා සසරේ පාරමිතා පුරන්නට මඟ විවර කරලා දුන්නු ඒ ආදරණීය මෑණියන්ට පළමු කොට අපි පුණ්‍යානුමෝදනා කරනවා. මේ උතුම් සත්‍යධර්ම දේශනාව අද බෞද්ධ ආරූප වාහිනිය තුලින් මුළු මහත් ලෝකයාටම අවබෝධ කරවන්නට ධර්ම දේශනාව මේ විදිහට දායකත්වයේ දරලා දායකත්වයේ දරූ ඒ මහා කුසල කරවේනොත් ධර්ම ශ්‍රවණය කරලා ළඟා කරගත්තා වූ ධර්ම ශ්‍රවණානිසංස ධර්මියනොත් ළඟා කරගත්තා වූ සීල කුසල ධර්මියනොත් ඒ ආදරණීය තමන්ගේ පුතුණුවන් වන බදුල්ලේ සීලානන්ද ස්වාමින් වහන්සේට මේ සියලු කුසල් අනුමෝදන් වේවා. උන්වහන්සේට මේ භාග්‍යවතුන් වහන්සේගේ සම්බුද්ධ ශාසනයේ යහපත් ශාසනික ගමනක් යන්නට භාග්‍යවතුන් වහන්සේගේ මේ උතුම් ගාම්භීර ධර්මය අසන්නට ඒ ධර්මයේ වචනින් පුරුදු පුහුණු කරන්නට ඒ ධර්මයේ කටපාඩම් කරගන්නට නිවැරදිව අර්ථ පරීක්ෂා කරගන්නට දෘෂ්ටීන් දුරු කරගෙන භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයෙහි භාග්‍යවතුන් වහන්සේගේ ගාම්භීර ධර්මය අවබෝධ කරගන්න ධර්මය මුළු මහත් ලෝකයාගේම හිතානුකම්පාව පිණිස දේශනා කරන්නට උන්වහන්සේට ශක්තිය ධෛර්යය ලැබේවා. උන්වහන්සේගේ උතුම් බෝධිය ඉටු කරගන්නට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට පාරමිතා පුරන්නට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා අපි මේ වෙලාවේ සාදු කියා ප්‍රාර්ථනා කරමු. එවන් උතුම් පුණ්‍යවන්ත දරුවෙක් මේ ලෝකයට දායාද කරලා සම්බුද්ධ ශාසනයට පූජා කරපු 2028 පළවෙනි දිනට 82 වෙනි ජන්මදිනයේ සමරන ආදරණීය මෑණියන්ට මේ මොහොතේ ආශිර්වාදේ කරනවා. මෑණියන්ට නිදුක් නිරෝගී දීර්ඝායුෂය ලැබේවා. කායික මානසික සුවපත් භාවය ලැබේවා. ධර්මාශෝක මහරජතුමා මහ විහෙර විහාර හැදුවා. ධර්ම සංගායනාවකට දායකත්වයක් දරුවත් මේ ශාසනයට හිමිකම් කිව්වේ තමන්ගේ දරුවෙක් ශාසනයට පූජා කරපු දවසේ. ඒ වගේ මේ ආදරණීය මෑණියනුත් තමන්ගේ දරුවෙක් ශාසනයට පූජා කරලා ශාසනයේ හිමිකමක් අයිතිවාසිකමක් ලබාගෙන තිනවා. එවන් මහ පින්කමක් කරපු මෑණියන්ට මේ සම්බුද්ධ ශාසනයෙහි තවත් බොහෝ ශාසනික මෙහෙවරන් වලට දායකත්වයේ දරන්නට මේ සම්බුද්ධ ශාසනයේ ලැබිච්ච දුර්ලභ අවස්ථාවේ උපරිම ඵල ප්‍රයෝජන ලබන්නට තමන් ප්‍රාර්ථනා කරන බෝධීන් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට මේ හැම කුසල කර්මයක්ම හේතු වාසනා වේවා කියලා අපි මේ වෙලාවේ සාදු කියා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ උතුම් පින්කම සඳහා දායක වුණු පින්වත් හැම දෙනාටම ආදරණීය දූ දරුවන් පින්වත් හැම දෙනාටම මේ විලාවේ සිත ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම දේශිකානන් වහන්සේ වන අපට සීල මහා සංඝ රත්නයට මේ මොහොතේදී පුණ්‍යානුමෝදනා කළ ආශිර්වාදේ කරනවා. ඒ වගේම කොරෝනා වසංගතයෙන් පීඩාවටපත් වෙන සියලු ලක්වැසි ලෝවැසි ජනතාවට ඉක්මන් සුවය ලැබේවා කියලා දේශනාවෙන් ආශිර්වාදේ කරන්නට බලාපොරොත්තු වෙනවා. එhmenan මේ සියලු බලාපොරොත්තු ප්‍රාර්ථනාවන් සියල්ලක් මිට වේවා. නිදුක් භව නිරෝගී භව සැලසේවා.
හැම දිනාගේම සියලු යහපත් බලාපොරොත්තු පැතුමන් ඉටු කර ගන්නට මේ සියලු කුසල් හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. අවසානයේදී ළඟා කරගත්තා වූ සියලු කුසල ධර්මයන්ගේ බලෙන් මේ භාග්‍යවතුන් වහන්සේගේ ගාම්භීර ධර්මයේ අඩුවක් පාඩුවක් නැතුව මට උගන්වන මාගේ ගුරු දේවෝත්තමයන්න් වහන්සේටත් මේ පින් අනුමෝදන් කරගෙන නිදුක් භව නිරෝගී භව දීර්ඝායුෂය ලබත්වා මා මේ ලෝකෙට බිහි කරපු මෑණියන්ටත් මියගිය මාගේ පියාණන්ටත් මේ උතුම් සත්‍ය දේශනාවෙන් ලබන සීල පින් හේතු වාසනා වේවා. මා පැවිදි කරපු ගුරු දේවෝත්තමයන්න් වහන්සේ ඇතුළු සම්බුද්ධ ශාසනයේ ශාසනික ගමනකට මඟ විවර කරලා දුන්නු උදව් උපකාර කරපු හැම දිනාටම මේ පින් අනුමෝදන් වේවා. ඒ හැම දිනාටම ඔබ අප හැම දිනාටම කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන් සුඛ සහගත ප්‍රතිපදාවෙන් සීල දුකින් මිදෙම්වා. මේ සියලු කෙලෙස් බරින් නිදහස් වෙම්වා. අජර වූ අමර වූ නිවන ලැබ සැනසෙන්නට මේ කුසල් උතුම් පාරමිතාවක්ම වේවායි. සාදු 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 කියා ප්‍රාර්ථනා කරගමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාවකං.